සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. ආයුබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජිල්ල කොල්ල ප්‍රථම අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. අවුරුදු 15ත් 19ත් අතර පිරිසට කොවිඩ් එන්නත ලබා දීමට අවධානය. වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන්ට තඩ මුදල් වැඩි කිරීමේ පනත් කෙටුම් පතට කතානායක සිය සහතිකය සටහන් කරයි. ත්‍රිකුණාමලයේ තිබෙන ඉන්ධන ටැංකි 100ම ඉන්දියාව සතු බව බලශක්ති අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්. ජපානයේ සියවන අගමැති සිය ධූරේ වැඩබාර ගනී. කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීම සඳහා තරුණීන් එන්නත ලබා ගැනීම අනිවාර්ය බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීම අද ආරම්භ වුණා. නිදන්ගත රෝගවලින් සහ විශේෂ අවශ්‍යතා සහිත වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට ෆයිසර් එන්නත ලබා දීම අද දිවයින පුරා ක්‍රියාත්මක වුණා. ඒ යටතේ මහරගම අපේක්ෂා රෝහලේ වයස අවුරුදු 12ට වැඩි දරුවන් එන්නත් කිරීමද අද ආරම්භ වුණා. පිළිකා රෝගී දරුවන්ට අද ෆයිසර් එන්නත ලබා දෙන්නේ පිළිකා රෝගී තත්වයට පත් වෙලා කීමෝതെරපි එහෙම නැත්නම් පිළිකා නාශක ඖෂධ හරි එහෙම නැත්නම් රේඩියෝതെරපි විකිරණ ප්‍රතිකාර හරි ගන්න දරුවන්ට සහ ඒ ප්‍රතිකාර අවසන් වෙලා අවුරුදු 5ක් යනකම් දරුවන්ටත් අපි එන්නත ලබා දෙනවා. මෙතෙන්ට ඇවිදගෙන එන හැම කෙනෙකුටම අපි එහෙම ලබා දෙන්නේ නැහැ. ලිඛිත නිර්දේශයක් තියෙන කෙනෙකුට විතරයි ලබා දෙන්නේ. මේ අතර දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට එළඹෙන 7 සහ 8 යන දින තුල කොවිඩ් මර්ධන එන්නත් ලබා දීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එකඟතාවය පළ කර තිබෙනවා. ඒ අනුව එම දිනවලදී තමන්ගේ පදිංචියට ආසන්න විශ්වවිද්‍යාලයේදී සිසුන්ට එන්නත ලබා ගැනීමට හැකිවන අතර විශ්වවිද්‍යාල හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කිරීම ඒ සඳහා ප්‍රමාණවත්. එහිදී කිසිදු හේතුවක් මත තමන්ට අදාළ විශ්වවිද්‍යාලයටම පැමිණීමේ අවශ්‍යතාවයක් නොමැති බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ. එන්නත ලබා දීමෙන් පසු නොවැම්බර් මාසයේදී විශ්වවිද්‍යාල විවෘත කිරීමටයි සැලසුම් කර ඇත්තේ. මේ අතර වයස අවුරුදු 15ත් 19ත් අතර පිරිසට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සම්බන්ධයෙන් උපදෙස් ජනාධිපතිවරයාගෙන් මේ සතියේදී ලැබෙනු ඇතැයි තම අපේක්ෂා කරන බව යුද හමුදාපති ජනරාල් ශාවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා වයස අවුරුදු 15ත් 19ත් අතර වූ කාණ්ඩේ එන්නත්කරණය ආරම්භ කරනවා කියලා. අතිගරු ජනාධිපතිතුමා බොහෝ දුරට මේ සතියේ මේ පිළිබඳව උපදෙස් මාලාවක් ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙයි. කෙසේද එන්නත් කරන්නේ කරන්නේ. වෛද්‍යතුමා මේ වගේ තරුණ ප්‍රජාවක් එන්නත් ලබා ගැනීමේ උදාසීන තත්ත්වයක් උදාලා දෙනවා. මොකද මේක බරපතල තත්ත්වයක් ඇටියටයි අපි සලකන්නේ. මොකද මේ තරුණ කොටස් තමා වැඩියෙන්ම සමාජයේ සක්‍රිය. මේ අය පළමුවෙන්ම තමන්ගේ ආරක්ෂාව සඳහා එන්නත ලබා ගැනීම වැදගත් වෙනවා. එසේ නොකළහොත් අපිට මේ ඉදිරියේදී බලාපොරොත්තු වෙන රට ලිහිල් කිරීමෙන් ලබා ගැනීමට අපේක්ෂා කරන ප්‍රතිඵල ලබා ගැනීමට නොහැකි වන්නට ඉඩ තියෙනවා. මේ අතර තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 3,04,000ක ප්‍රමාණයක් අදාළියම දිවයිනට රැගෙන තිබෙනවා. රජය විසින් ඇනවුම් කරන ලද ෆයිසර් එන්නත් මාත්‍රා 140ක පළමු එන්නත් මාත්‍රා තොගය ලෙස මෙම එන්නත් තොගය දිවයිනට රැගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම ඊයේ දිනේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 802ක් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව දැක්වෙන්නේ 5,20,432ක් ලෙසයි. මේ අතර කොවිඩ් ආසාදිත මරණ 40ක්ද ඊයේ දිනේදී වාර්තා වූ අතර එම මරණ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් පෙරේදා දිනේ තහවුරු කරන ලද මරණ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වුණේ 13,059ක් ලෙසයි. ඊයේ දිනේ වාර්තා වූ මරණ අතරින් 28ක් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් වන අතර
30ට අඩු එක් පුද්ගලයෙකු දේ අතරට අයත්. අපේ රට දැන් කොරෝනා පහ වෙලා කියලා වෛද්‍ය විශේෂඥයෝ හැටියට ඔබතුමාලා අනුමත කරනවද? රෝගීන්ගේ වැඩිවීමක් මේ මොහොතේ දක්නට නැති වුණාට සංචරණ සීමා ආරම්භ කරලා සති 2ක් විතර ගත වෙනාට පස්සේ තමයි මේ පිළිබඳව සැබෑ තත්ත්වය අපිට දැනගන්න පුළුවන් වෙන්නේ. මම හිතනවා මේ වෙනකොටම නිකුත් කරලා තියෙන චක්‍රලේඛයේ ඉතා පැහැදිලිව පෙන්වන්න කරලා තියෙනවා. සති දෙකෙන් දෙකට සමාලෝචනයට ලක් කරලා ඉදිරියේදී කළ යුත්තේ කෙසේද කියන එක පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ කාල සීමාවන් වල පසුව ඒක සමාලෝචනය කරලා ඉදිරි පියවරවල් දැනුම් දෙනවා කියලත් ඒ චක්‍රලේඛයේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. මේ අතර රට විවෘත කිරීමත් සමග අද සිට බස් රථ වැඩි වශයෙන් ධාවනයට එක් කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය සඳහන් කළා. තදබදයකින් තොරව මගින් රැගෙන යාම පහසු කිරීම සඳහායි මෙලෙස යොදවා ඇති බස් රථ ප්‍රමාණය ඉහළ නංවා ඇත්තේ. දුම්රිය ධාවන කටයුතුද සති දෙකකට අත්හිටුවා ඇති අතර ඒ අනුව දුම්රිය මගින් රාජකාරි සඳහා පැමිණීමට අපේක්ෂාවෙන් සිටි රාජ්‍ය සහ පෞද්ගලිකාංශ සේවකයන් සඳහාද විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මකයි. මේ අතර අද සිට පොලිස් භාරයට ගන්නා නිරෝධායන නීති උල්ලංඝනය කරන බස් රථවල බලපත්‍ර අහෝසි කිරීමට අමතරව පොලිස් භාරයෙන් බස් රථ නිදහස් කිරීමද සිදු නොවන බවයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුගම මහතා සඳහන් කළේ. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 29999ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 4,77,374ක් ලෙසයි. නවසීලන්තයට ඇතුළුවීම සඳහා පූර්ණ එන්නත්කරණයේ අවශ්‍යතාවය එරට රජය විසින් පෙන්වා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. නවසීලන්ත පුරවැසියන් නොවන වයස අවුරුදු 17 සහ ඊට වැඩි ගුවන් මගින් නවසීලන්තයේ වෙත ඇතුළුවීම සඳහා පූර්ණ එන්නත්කරණයට ලක්වීමේ අවශ්‍යතාවය එරට අමාත්‍ය ක්‍රයිස්ට් හිප්කින්ස් විසින් ඊයේ අනාවරණය කරනු ලැබුවා. එමෙන්ම බොහෝ විට දැඩි සංචරණ සීමා පාලන සහ අගුළු දැමීම් හේතුවෙන් වසංගතයට පෙර ජීවිතය බොහෝ දුරට නැවත ආරම්භ කිරීමට එරට ජනතාවට ඉඩ සැලසෙන බවයි නවසීලන්ත මාධ්‍ය වාර්තා කර ඇත්තේ. එරට කොවිඩ් වෛරස ව්‍යාප්තිය තුළ මිලියන 5ක ජනගහනයකට වාර්තා වන්නේ මරණ 27ක් පමණක් වන අතර මේ වන විට පුද්ගලයන් 1320කට පමණ කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදනය වී තිබෙනවා. මේ අතර පුද්ගලයන් දෙදෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු කිරීමත් සමග නවසීලන්තයේ හැමිල්ටන් නගරය සහ අසල්වැසි රග්ලන් නගරය දින 5ක කාලයක් සඳහා අගුල් දැමීමට ලක් කර තිබෙනවා. ඒ අනුව එලෙස හඳුනාගත් ආසාදිතයන් දෙදෙනා හැමිල්ටන් නගරයට කිලෝමීටර 160ක් දුරින් පිහිටි ඕක්ලන්ඩ් නගරයේ කොවිඩ් සිද්ධීන් හා සම්බන්ධ බවටයි එරට සෞඛ්‍ය අංශ සැක පළ කර ඇත්තේ. එමෙන්ම සතියන්තයේ ඕක්ලන්ඩ්හි පැවති අගුළු දැමීමේ විරෝධතා රැළියට 2000ක් පමණ පිරිස සහභාගී වී ඇති අතර ඒ පිළිබඳව නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන් සඳහන් කළේ පොදු රැස්වීම් තහනම් කරමින් දැඩි නීති රීතිවලට අනුකූලව කටයුතු කළ පුද්ගලයන් සඳහා එම විරෝධතාවය දැඩි පහරක් වී ඇති බවයි. මේ අතර ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් එක්සත් රාජධානියෙන් වාර්තා වී තිබෙනවා. ඒ අනුව එලෙස ඊයේ දිනේදී එක්සත් රාජධානියෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 30439ක් ලෙසින්. කෙසේ වෙතත් පසුගිය දින කිහිපය තුළ ලොව වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වූ ඇමරිකා එක්සත් ජනපදයෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව දැක්ුණේ 26933ක් ලෙසයි. එමෙන්ම ඊයේ දිනේ ඇමරිකාවෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 259ක්. කෙසේ වෙතත් ගත වූ දිනේ ලොව වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව රුසියාවෙන් වාර්තා වී ඇති අතර එලෙස රුසියාවෙන් වාර්තා වූ කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්ුණේ 890ක් ලෙසින්. පාරිභෝගික කටයුතු අධිකාරියේ සංශෝධන සහිත පනත් කෙටුම්පතට සිය සහතිකය සටහන් කළ බව කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි වතාව ප්‍රකාරව 6/21 සැප්තැම්බර් 22 වන දින මම විසින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන නැමැති පනත් කෙටුම්පතේ සහතිකය සටහන් කරන ලද බව දැන්වීමට කැමැත්තෙමි. මං ඉල්ලීමක් කරනවා මේ කොළඹ වතුර සංස්කෘතියෙන් ජනතාව එළියට ගන්න අධ්‍යාපනය දියුණු කිරීම සඳහා උතුරු කොළඹ ප්‍රදේශයට දක්වන විශේෂ අවධානය මොකක්ද කියලා ඔබතුමා කැමති නම් පැහැදිලි කරන්න. ආර්ථික පාසල් 1000ක් අලුතෙන් හඳුන්වා දීමේ වැඩසටහන යටතේ මේ වෙනකොට පාසල් සියල්ල හඳුනාගෙන ඒ පළාත් ලාප 99 හැටියට දැනට ඒ සඳහා අවශ්‍ය දැන්වීම් පවා කළ අවසන්. ඒ වගේම මේ වර්ෂයේ තුල ලබා දෙන මිලියන 2 ප්‍රතිපාදන ලබා දීම සඳහා දැනුම් දීම් කරලා සමහර පාසල්වල ඉදිකිරීම් කටයුතුත් මේ මිලියන 2කට අදාළව අවසන් කළා තියෙනවා. උතුරු කොළඹ ආසනයේ මොදර ආනන්ද විද්‍යාලය, කොටහෙන කුමර විද්‍යාලය, ඩිලාසාල් විද්‍යාලය, මගේ මතකයේ හැටියට සාන්ත අන්තෝනි විද්‍යාලය මේ පාසල් හතරම ජාතික පාසල් කිරීම සඳහා දැනට තෝරාගෙන තිබෙනවා.
මේ රටේ කලාකරුවන් වෙනුවෙන් යම්කිසි ක්‍රියාමාර්ගයක් මේ වෙනකොට අරගෙන තියෙද මේ COVID-19 වසංගත තත්ත්වය යටතේ මුලින්ම පහර වැදුනේ කලාකරුවන්ට සහ ශිල්පීන්ට. මේ මෙවැනි වසංගත තත්ත්වයක් යටතේ අවසානයේටම යම් ප්‍රතිලාභයක් ලැබෙනවා නම් ලැබෙන්නේ කලාකරුවන්ට සහ ඒ ශිල්පීන්ට. අපි කනගාටු වෙනවා අපිට ඉල්ලන සියලු දේම දෙන්නට බැරි වුණා. අපි යම් ණය ක්‍රමයක් ක්‍රියාත්මක කළා. නමුත් ඒකත් අපිට නවත්තන්නට සිද්ධ වුණා. විශේෂයෙන්ම සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කරගෙන ප්‍රසංග නැවත පැවැත්වීම වෙනුවෙන් චිත්‍රපටි ශාලාව විවෘත කරලා ඒ කටයුතු කරන්න. මෙන්න මේ වැඩපිළිවෙල මේ වෙනකොට දැන් අපි සාකච්ඡා කරන්න කරමින් පවතිනවා. ඒ වගේම මීට වැඩිය සහන කලාකරුවන් සහ ශිල්පීන් වෙනුවෙන් ලැබිය යුතුයි. මේ අයවෙන් අපි බලාපොරොත්තු වෙනවා. සංස්කෘතික අමාත්‍යාංශයේ ඒ අවශ්‍ය කරන මුදල් ප්‍රතිපාදන ලැබෙවි. මේ ගොවිතැන සඳහා පොහොර ගරු මන්ත්‍රීතුමා කිසිදු පොහොර හිඟයක් ඇති වෙන්නේ නැහැ. ඔක්තෝබර් මාසේ 15 වෙනිදා තමයි මහකන්නේ පටන් ගන්න අම්පාර දිස්ත්‍රික්කයෙන්. ඒතර මහකන්නේට අපි පොහොර ටික දෙන්න ඕනේ ඔක්තෝබර් මාසේ 15 වෙනිදාට. අපි ඔබතුමාට කියන්න ඕනේ මේ වෙනකොට වී ගොවීන් සඳහා ඔබතුමා ඉන්න දිස්ත්‍රික්කයේ ඇතුළු වී ගොවීන් සඳහා අපි පොහොර වර්ග 4ක් ලබා දෙන්න එකඟ වුණා. පළවෙනි එක තමයි වී ගොවිතැන සඳහා දැන් කොම්පෝස්ට් පොහොර සියල්ල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් හදලා තියෙනවා. ඒ වගේම අපි ජෛව දියර පොහොර ලීටර් 10ක් 15ක් අතර මේ වී ගොවීන් සඳහා ලබා දෙනවා. ඒ සියල්ල නිෂ්පාදනය කළ ඉවරයි. අපි ඔක්තෝබර් මාසේ 15 වෙනකොට ගොවි ජන සේවා මධ්‍යස්ථාන වලට යවනවා. ඒ වගේම පොටෑසියම් ක්ලෝරයිඩ් ආනයනය කරනවා. ඒක හෙට වෙනකොට ලංකාවට එනවා මේ පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර. ඒ සියල්ල ගොවි ජන සේවා මධ්‍යස්ථානට ඔක්තෝබර් 15 වෙනිදා වෙනකොට යනවා. අපි නයිට්‍රජන් නිස්ථාරකයක් මේක පටල ගන්න එපා. අපි නයිට්‍රජන් නිස්කාරකයක් ඒ කියන්නේ මේක බූස්ට් එකක්. අපි මේ ගොවීන් සඳහා නයිට්‍රජන් එක්ස්ට්‍රැක්ට් එකක් ගෙන්නන්න හැදුවා. මේක අමතර මේ නිස්කාරකයක්. ඒක තමයි චීනෙන් ආනයනය කිරීමේදී යම් ප්‍රශ්නයක් ඇති වුණේ. අපි මේ පිළිබඳව චීනියත් ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරගෙන යනවා. නමුත් ඒක අපි වැඩිමනක් දෙන්න ගිය පොහොර වර්ගයක්. ඒ නිසා ගොවීන්ට කිසිදු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියයම ඉන්දු ලංකා ගිවිසුම යටතේ ඉන්දියාවට සතු වී අවසන් බව ඛනිජ තෙල් අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද ප්‍රකාශ කළා. ඒ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. ත්‍රිකුණාමලයේ තිබෙන තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 100ම මේ වන විටත් 1987 සහ 2003 අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුම් අනුව ඉන්දියාවට බාර දීලා හමාරයි. මා ඉන්දියාව සමග ගැටෙමින් වසරක් පුරාවට උත්සාහ දරමින් සිටින්නේ මෙම තෙල් ටැංකි නැවත ලංකාවට ලබා ගැනීම සම්බන්ධයෙන් පමණමයි. අපි දැක්කා පිළ ඇමතිතුමයි ඉන්දියාවේ විදේශ ලේකම්තුමයි ත්‍රිකුණාමලයේ කරා ගමන් කරන හෙලිකොප්ටරේ දර්ශනයක් කියලා මාධ්‍ය වලින් හෙලිකොප්ටරයකුත් පෙන්වුවා. ඒ ලේකම්වරයා මාත් සමග හෙලිකොප්ටර් සවාරි යනවා තබා මාව හමු වීමට අවස්ථාවක්වත් ඉල්ලලා නැහැ. ඒ වගේම ඉන්දියාවේදී ප්‍රසිද්ධ කරලා තිබුණු ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කරන කාරණා අතර මා සමග සාකච්ඡා කිරීමට අදාළ මගේ විෂයට අදාළ කිසිම කාරණයක් සඳහන් වෙලත් නැහැ. ඔක්තෝබර් මාසේ 6 වෙනිදා නැත්නම් ලබන බදාදා මේ සතියේ පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන කංජ තෙල් සංවර්ධන පනතින් සිද්ධ වෙන්නේ වසර දහස් ගණනක් මහා පොළොවට සැඟවී තිබෙන මේ රටේ තෙල් සහ ගෑස් සම්පත ගොඩටගෙන රටත් ගොඩ දාන සැලැස්මට අදාළ නීති විධිවිධාන තියෙන පනතක්. මේ තියෙන මේ පනත සම්බන්ධයෙන් අපි සකස් කළ පොත්පිංචක්. මේක බැලුවම තේරෙනවා තෙල් සංස්ථාව පිළිබඳ එක වචනයක් මෙම පනතේ කොතනවත් සඳහන් වෙන්නේ නැහැ. ඉතින් මේ මහා පොළොව යට සැඟවී තිබෙන තෙල් සහ ගෑස් සම්පත ගොඩ දාලා රට ගොඩ දාන්න අපි දරන වෑයමට කවුරු හරි විරුද්ධ වෙනවා නම් ඒ විරුද්ධ වන්නේ මව්බිමේ සතුරම් පමණයි කියන එක අපි ඊටාම කනගාටුවෙන් වුණත් සිහිපත් කරන්න ඕනේ. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන්. අධිකරණ අමාත්‍යාංශයේ ඩිජිටල් කරන වැඩසටහන යටතේ ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් අද දින සිට ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ඩිජිටල් අත්සන් භාවිතය නිල වශයෙන් ආරම්භ කරමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් අද දින පෙරවරුවේ ඩිජිටල් කරන නීති ප්‍රතිසංස්කරණ උපදේශක කමිටුවක් පත් කිරීමට අදාළව පත්වීම් ලිපි සඳහා ඩිජිටල් අත්සන නිල වශයෙන් භාවිත කළා. COVID-19 වැනි වසංගත අවස්ථාවන් වලදී දුරස්ථව සිට රාජකාරී කටයුතු සිදු කිරීමේදී ඩිජිටල් අත්සන භාවිත කරමින් වඩාත් කාර්යක්ෂම හා ඵලදායී සේවාවක් මහජනතාව වෙත ලබා දීම මෙහි ප්‍රධානතම අරමුණයි. ඩිජිටල් අත්සන යනු ISO 27001/2013 වැනි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන ආරක්ෂිත පහසු හා ලාභදායී විසඳුමක් වන අතර 2016 අංක 19 දරන ඉලෙක්ට්‍රොනික ගණදෙනු පනත යටතේ නීතිමය පිළිගැනීමක් සහිත විසඳුමක් බව
අධිකරණ අමාත්‍යංශය පෙන්වා දී තිබෙනවා. ඉදිරියේදී අධිකරණ අමාත්‍යංශය හා අධිකරණය තුළ ඩිජිටල් අත්සන යොදා ගනිමින් සාමාන්‍ය ජනතාවට වඩාත් වේගවත්ව මෙන්ම කාර්යක්ෂමව ලිපි ලේඛන හා වාර්තා යනාදිය මාර්ගගත ක්‍රමවේදයන් ඔස්සේ ලබා දීමට මෙමගින් අධිකරණ අමාත්‍යංශය අපේක්ෂා කරනවා. දිවයිනාශ්‍රිතව පහළවායු ගෝලයේ පවතින කැළඹිලි තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල මිලිමීටර 100ට වැඩි තරමක තද වැසිද අපේක්ෂිතයි. එමෙන්ම දිවයිනේ සුසු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර සිටියේ. බස් කර්මාන්තයේ සියලුම වියදම් ඉහළ යාම සැලකිල්ලටගෙන බස් ගාස්තු ඉහළ අගයකින් වැඩි කර ගැනීම සඳහා වෘත්තීය අර්ගලයක් ආරම්භ කරන බව සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසනවා. ටයර්, බැටරි, ලිහිසි තෙල්, අමතර කොටස්වල සහ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ යාම මත මෙම තීරණයට එළඹි බවත් සිය ඉල්ලීම් මේ මාස 7 වනදා නිල වශයෙන් රජයට ඉදිරිපත් කරන බවත් එම සංගමය සඳහන් කළා. මෙවන විට රුපියල් 14ක්ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 25ක් දක්වා ඉහළ දැමිය යුතු බවටයි එම සංගමය යෝජනා කර ඇත්තේ. ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාව වන එවර්එස් නෞකාව හෙට දිනේ කොළඹ වරායට පැමිණීමට නියමිතයි. මෙවැනි විශාල නෞකා මෙහෙයුම් සිදු කර හැකි ලොව සීමිත වරායන් අතරින් එකක් වන කොළඹ වරාය එවර්එස් නෞකාවේ මෙහෙයුම් සිදු කළ හැකි ලොව වරාය පර්යන්ත 24න් එකක් වනවා. එවර්එස් නෞකාව කොළඹ වරාය වෙත පිවිසෙන මංගල ගමනද මේ වන බවයි කොළඹ වරාය අධිකාරිය පවසන්නේ. එසේම එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේ මෙම අවස්ථාව මෙරට නාවික ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් වන බවයි. පැනමා දජය යටතේ ධාවනය වන එවර්එස් නෞකාව පසුගිය ජූලි මාසයේ පළමු වරට දියත් කරන ලද නෞකාවක් වනවා. සඳහිරු සෑයේ කොත්වහන්සේ සහ චූඩාමාණික්‍ය ඇතුළු පූජනීය වස්තුන් රැගත් පෙරහැර ආගමික ආශිර්වාද මැදේ අද උදෑසන වෙහෙරහේන රජමහා විහාරයෙන් ගමන් ආරම්භ කළා. පූජනීය වස්තුන් රැගත් පෙරහැර දෙවුන්දර, ගන්දර, දික්වැල්ල, තංගල්ල, රන්න, හුංගම, හම්බන්තොට සහ වීරවිල හරහා ගමන් කර අද දින ගමනාන්තය වන තිස්ස මහාරාම රජමහා විහාරය වෙත පැමිණීමට නියමිතයි. ගරු කතානායක මහින්දයාපා අබේවර්ධන සහ දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ ඇතුළු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන් පසුගිය ඉරිදා දින සවස මෙම පූජනීය වස්තුන් වැඳ පුදාගත් අතර පූජනීය මහා සංඝරත්නයේ ආගමික ආශිර්වාද මැද්දේ මෙම පෙරහැරේ සම්පූර්ණ කටයුතු සිදු කෙරෙනවා. කොත්වහන්සේ සහ චූඩාමාණික්‍ය ඇතුළු පූජනීය වස්තුන් රැගත් පෙරහැර හෙට දින කතරගම ඓතිහාසික කිරිවෙහෙර පුදුබිම වෙත වැඩම කිරීමට නියමිතයි. මිනිසුන්සේ ජීවිතය ගත කරන්නට බොහෝ සැප පහසුකම් සොයද්දී මේ කියන්නේ තම ජීවිතය ගත කරන්න ඉවත දැමූ ගුවන් යානයක් තෝරාගත් අපූරු මිනිසෙකුගේ කතාවක්. ලොව පුරා ධනවතුන් විසල් මන්දිර තනා ජීවත් වෙද්දී අහිංසක දුප්පත් මිනිසුන් හරිහමන් නිවසක් නොමැතිව හඬා වැටෙද්දී කාටත් එකම විදිහට හෙවණක් වුණේ මේ අහස. ඉතින් කාලයක් එකී අහසේ පියාසර කළ ගුවන් යානයක් කාත් කවුරුත් නැති මිනිසෙකුට වාසස්ථානයක් වූ කතාවක් අපට අසන්නට ලැබුණේ අහස වගේම අහස ජයගත් ගුවන් යානයත් එකසේ හෙවණ සදන බව අපට පසක් කරමින්. පුංචි කැලෑවක් මැද නිසල්මනේ තියෙන මේ ගුවන් යානය දිහා බලන්න. මේ පැරණි ගුවන් යානයක් වුණත් අද මේක නිවසක්. මේ නිවසේ අයිතිකරු විදුලි ඉංජිනේරුවෙක්. සමාජයේ උසස් රැකියාවක නිරත වූ හොඳ වත්කමක් හිමි වූ ඉංජිනේරුවරයෙක් ඇයි මේ වගේ ඉවත දැමූ ගුවන් යානයක් සිය නිවස ලෙස තෝරාගත්තේ? ඔව්, ඒකට හේතුව තමයි Taman සෙවූ නිදහස ජීවත් වෙන්න සුදුසුම පරිසරය මේ ඉංජිනේරුවරයාට හමු වෙලා තියෙන්නේ මේ ගුවන් යානය නිසා. මේ ඉංජිනේරුවරයාගේ නම බෲස් කැම්බල්. ජීවත් වෙන්නේ ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ. බෲස් කුඩා කල සිටම අනුන්ගේ දෙයට ආශා නොකළ ණය ලබාගෙන ජීවත් වීමට ආශා නොකළ කෙනෙක්. එනිසාම විශාල මුදලක් වැය කර ඉඩමක් මිලදීගෙන බොහෝ දෙනෙකුට ණය වී නිවසක් තනා ජීවත් වෙන්න බෲස් අකමැති වුණා. ඉතින් බෲස් මේ විදියට නිවසක් වෙනුවට තෝරගත්තේ අඩු වියදමකින් මිලදී ගත හැකි භාවිතේ නිවත් කළ ගුවන් යානයක්. 1999 වසරේදී ඔහු මේ ගුවන් යානය මිලදීගෙන තිබුණේ ඔරිගන් හිල්ස්බෝරෝ ගුවන් තොටුපළෙන්. ඒ සඳහා බෲස්ට වියදම් වුණේ $100ක් විතරයි. ඉන්පසු පවුන් 9200ක් වියදම් කර ගුවන් යානයේ මේ පුංචි කැලෑරොදට ගෙනවිත් වේදිකාවක් මත තමා සිය නිවස ලෙස පරිවර්තනය කරගෙන තිබෙනවා. අංග සම්පූර්ණ නිවසක ඇති හැම දෙයක්ම බෲස්ගේ මේ ගුවන් යාන නිවහනේ දකින්නට පුළුවන්. ඒ වගේම සමීප ආරක්ෂක කටයුතු සඳහා පහසුකම් ගුවන් යානයේ අන්තර්ගත වන නිසා
ගුවන් යානයක් සියලු දේ වලින් පරිපූර්ණ නිවසක් බවට පරිවර්තනය කරන්න එතරම් අපහසු නැහැ කියලයි බෲස් නම් කියන්නේ. බෲස්ගේ මේ නිවසේ තවත් විශේෂම දෙයක් තමයි මේ ගුවන් යාන අනිවස ඇති කලාපය නිරන්තර භූකම්පනයන්ට ලක්වන ප්‍රදේශයක් වන නිසා ඒවාට ඔරොත්තු දෙන විදිහට මේ ගුවන් යානය තමා ඇති වේදිකාව නිර්මාණය කර තිබීම. ඉතින් බෲස් නම් කියන්නේ ඇත්තටම මේ ගුවන් යානය Tamanගේ ආරක්ෂකයා වගේම සරලව ජීවත් වෙන්න Tamanට ලැබුණු හොඳම තැන කියලා. මොහොතක් හිතන්න මේ ගුවන් යානයක් නිර්මාණය කරන්නේ බොහොම ශක්තිමත් විදිහට වගේම දිගු කාලයක් පවතින විදිහට. ඇත්තටම බෲස් මේ වගේ ඉවත් කරපු ගුවන් යානයක් නිවසක් කරන්න සිතුවා වගේ අපිටත් පුළුවන් නම් මේ විදිහට ඉවත් කරන ගුවන් යාන ඊට වඩා හරවත් දෙයකට යොදා ගන්න. ඇත්තටම කොයිතරම් නම් වටිනවද? අවධානය විදේශ පුවත් වෙත. ජපානයේ සේවන අග්‍රාමාත්‍යවරයා ලෙස තීරීපත් වුණු ෆුමියෝ කිෂිඩා මහතා අද සියදුරේ වැඩභාරගත්තා. කොවිඩ් වසංගතය හමුවේ ලොව තුන්වන විශාලතම ආර්ථිකයේ මෙහෙවීමේ වගකීම පැවරෙන ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස තේරීපත් වූ ෆුමියෝ කිෂිඩා මහතා අද සියදුරේහි වැඩභාරගත් බව එරට මාධ්‍ය වාර්තා කළා. පසුගිය සතියේ පාලක ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස තේරීපත් වූ 64 හැවිරිදි කිෂිඩා මහතා එරට පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් පසු ජපානයේ සියවන අගමැතිවරයා ලෙස නිල වශයෙන් තහවුරු කර ගනු ලැබුවා. හිටපු ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා තම ජනප්‍රියතාවය දැඩි ලෙස පහළ බැසීම හේතුවෙන් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමත් සමගයි මෙලෙස නව ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස ෆුමියෝ කිෂිඩා මහතා තේරීපත් කර ගනු ලැබුවේ. ස්ථාවර හස්තයක් ලෙස සැලකෙන මධ්‍යස්ථ ලිබරල්වාදියෙකු වන කිෂිඩා මහතාට ජපානයේ කොවිඩ් වසංගතය අර්බුදයට ලක්ව ඇති ආර්ථිකය සහ චීනය සමග ඇති මතභේදාත්මක ගැටලුවලට මුහුණ දීමට සිදුවනු ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කිෂිඩා මහතා 2012 වසරේ සිට 2017 වසර දක්වා එරට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ජපානයේ දීර්ඝතම අගමැතිවරයා වූ ශින්ෂෝ අබේ මහතා යටතේද කටයුතු කරනු ලැබුවා. මේ අතර උතුරු ඉතාලියේ මිලානෝ නගරයට නුදුරින් පිහිටි හිස් ගොඩනැගිල්ලක් වෙත පෞද්ගලික ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයන් 8 දිනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ අනුව විමාන තුරින් රුමේනියානු ජාතික ධනකුයරයෙකු වූ ඩෑන් පෙට්‍රෙස්කු ඔහුගේ බිරිඳ සහ පුත්‍රයා ඇතුළු තවත් පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එම මාධ්‍ය වාර්තා කර ඇත්තේ. අනතුරටපත් PC-12 වර්ගයේ ගුවන් යානය මිලානෝ නගරයේ ලිනෙට් ගුවන් තොටුපළින් ගුවන්ගත වී ඇති අතර එය සාඩීනියා බලා යාමට නියමිතව තිබූ බව එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඉතාලියේ මිලානෝ නුවර තදාසන්න මෙට්‍රෝ දුම්රිය ස්ථානයක් අසල මෙම අනතුර සිදු වී ඇති අතර ප්‍රතිසංස්කරණය කරමින් තිබූ දෙමහල් ගොඩනැගිල්ලක මෙම යානය ගැටී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කර ඇත්තේ. කෙසේ වෙතත් මෙම ගුවන් යාන අනතුරෙන් ගොඩනැගිල්ල ආසන්නයේ කිසිවෙකුටත් අනතුරක් සිදුව නොමැති බව විදේශ වාර්තා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ඔක්තෝබර් 5 වෙනිදා සිප් 4 කියාදී සුහුරු ලොවක් තන්නන්නට කැපවන ගුරුවරුන් උදෙසා නම් කරන ලද ලෝක ගුරු දිනය ඔක්තෝබර් මාස 5 වන දිනට එනම් හෙට දිනට යෙදී තිබෙනවා. සිංහලයන් සහ පෘතුගීසි හමුදා අතර ඇති වූ ප්‍රසිද්ධ සටනක් වන දන්තුරේ සටන ආරම්භ වූයේ 1594 වසරේ ඔක්තෝබර් මාස 5 වන දිනයි. කැනේඩියානු ජාතික මාක් ගානෝ අභ්‍යවකාශගත වූ පළමු කැනේඩියානු ජාතිකයා බවට පත්ව ඇත්තේ 1984 වසරේ හෙට වැනි දිනකයි. ඒත් සමගින් ශ්‍රද්ධා රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත් වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නම බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.